අයිබෝන් දරුවෝ ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ එතකොට tuition.lk අපේ වෙබ් අඩවියත් එක්ක අපි එක වසරේ ඉඳලා 13 වසර වෙනකම්ම ඔයගොල්ලන්ට මේ විදිහටම පාඩම් මාලාවක් ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට මම අද ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ A level ජීව විද්‍යාව විෂය සම්බන්ධයෙන් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ නම එතකොට මොක්ෂර සම්පත් කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය ආධාරමින් තමයි අපි මේ ටියුෂන් ශාස්ත්‍රයට පිවිසලා තියෙන්නේ. එතකොට දරුවෝ ඕගොල්ලන්ට මම අද බලාපොරොත්තු වෙන්නේ අපිට විභාගෙදී සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයක් ඊට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටසක් MCQ ප්‍රශ්න වලින් නම් සාමාන්‍යයෙන් ප්‍රශ්න 3ක් විතර නැත්නම් 4ක් විතර බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. අන්න එහෙම අපිට පේපර් එකේ සකස් වෙලා එන අපේ සිලබස් එකේ තියෙන දෙවෙනි පාඩම ජීවයේ රසායනික සහ සෛලීය පදනම කියන පාඩම යටතේ ඕගොල්ලන්ට මුල්ම පාඩම් මාලාවෙන් ජීව විද්‍යාව මුල්ම පාඩම් මාලාවෙන් රසායනික සහ සෛලීය පදනම කියන කොටස යටතේ අපේ පාස් පේපර්ස් වල අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ 2017 නව නිර්දේශයට අනුව අපිට ලියන්න පුළුවන් පාස් පේපර්ස් වල අපිට දීලා තියෙන ප්‍රශ්න කීපයක් ඇසුරින් අපි මේ පාඩම චුට්ටක් සාකච්ඡා කරන්න තමයි අද ඔයගොල්ලොත් එක්ක මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවෝ අලුත් සිලබස් එක දැන් ඔයගොල්ලෝ දන්නවා 2017න් පස්සේ අපිට යන්නේ මේ අලුත් සිලබස් එක. ඒ අලුත් සිලබස් එක යටතේ අපිට විභාග දෙකක් පැවැත්වුණා උසස් පෙළ 2019 සහ 2020. එතකොට මේ අලුත් සිලබස් එක යටතේ දරුවෝ මේ විදියට පාඩම් මාලාව සකස් වෙලා තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා සම්පත් පොතට අනුව තමයි සාමාන්‍යයෙන් විභාග පේපර් එක සහ ඊට අදාළ මාකින් ස්කීම් එක සකස් වෙලා තියෙන. ඒක අපි 2019 දැක්ක දැන් 2020 මේ දවස්වල මාකින් වෙනවා. එතකොට ඒකෙත් අපි දකිනවා ඒක. හරි. එතකොට දරුවෝ ඒ වුණාට අපිට සාමාන්‍යයෙන් පාස් පේපර්ස් වල ප්‍රශ්න ගොඩාක් තියෙන දරුවෝ කරන්න පුළුවන්. හැබැයි ඔකේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තියෙනවා. පාස් පේපර්ස් වල දරුවෝ අපි ප්‍රශ්න කරාට කමක් නැහැ. මේ ප්‍රශ්න වල උත්තර බලනකොට මාකින් ස්කීම් එක ඕගොල්ලන්ගේ සම්පත් පොත ඇසුරින්ම තමයි සකස් කරගන්න ඕනේ. මොකද සමහර කරුණු තියෙනවා සම්පත් පොතේ තියෙන පහුගිය මාකින් ස්කීම් වල නැති. ඊට අමතරව තව සමහර කරුණු තියෙනවා පහුගිය මාකින් ස්කීම් වල තියෙන සම්පත් පොතේ නැති කරුණු. ඒ වගේ පොඩි වෙනස් වීම් ටිකක් තියෙනවා. සමහර තැන්වල සමහර පාඩම් වල ගොඩාක් වෙනස් වීම් තියෙනවා. අපි එතකොට මේ දෙවෙනි පාඩමට අදාළව තියෙන කතන්දර ටිකක් තමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. අතිශයින් වැදගත් වෙන පාඩම් කොටසක් අපි දැක්කා 2020 පේපර් එකෙත් පළවෙනි රචනා ප්‍රශ්න විදියට දාලා තිබ්බේ ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව අක්මා සෛලයක සිද්ධ වෙන. එතකොට ඒ වගේ මේ පාඩම අපිට අතිශයින් වැදගත් වෙනවා දරු. ඒ හින්දා මම අද ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ එතකොට දෙවෙනි පාඩමට අදාළව අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න කීපයක් ගැන කතා කරා. හරි. එතකොට දරුවෝ ඔතනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ ඇසුරින් ඕගොල්ලන්ට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොඩි තියරි කොටස් කීපයක්. මෙන්න බලන්න දරුවෝ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සෛලවාදයට පදන මේ ප්‍රශ්නේ අපි අරගෙන තියෙන 2011 නව නිර්දේශ පේපර් එකේ A level පේපර් එකේ. එතකොට 2011 කියලා කියන්නේ ඕගොල්ලන්ට කලින් නව නිර්දේශයේ සකස් වෙච්ච පේපර් එක. හරිද? නව නිර්දේශ සකස් වෙච්ච පළවෙනි පේපර් එක. එතකොට මේ පේපර් එකේ ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තමයි මේ පළවෙනි එකට මම අරගෙන තියෙන්නේ ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්නවල. හරි? එතකොට මෙන්න දරුවෝ පළවෙනි ප්‍රශ්නේ බලන්න සෛලවාදයට පදනම් වී ඇති ප්‍රධාන මූලධර්ම තුන මොනවාද කියලා අහනවා. සෛලවාදය කියලා කියන එක ඇසුරින් මම ඔය කොටස් ටික ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් දරුවෝ. සෛලවාදය කියලා කියන්නේ අපි දන්නවා දැන් මේ සෛල විද්‍යාව පිළිබඳ දියුණුවත් එක්ක. ඒ කියන්නේ රොබර්ට් හුක් ඊට පස්සේ ඇන්ටන් වැන් ලියුවෑන් හුක් වගේ විද්‍යාඥයෝ අන්වීක්ෂ සොයාගෙන ඊට පස්සේ ඊට අදාළව සුදුජීවී සෛල හැම බලලා නිරීක්ෂණය කරලා සෛල පිළිබඳව මුල්ම වාර්තා සකස් කරලා ඊට පස්සේ ওই විදිහට සෛල විද්‍යාව දියුණු වීගෙන එනකොට ප්‍රධාන විද්‍යාඥයන් 3 දෙනෙක් මතායස් ලයිඩන්, තියෝඩර් ෂවාන්, රැඩෝල්ෆ් වර්කෝෆ් කියන ප්‍රධාන විද්‍යාඥයෝ 3 දෙනෙක් මේ සෛලයේ පිළිබඳ මූලික මතවාද 3ක් ඉදිරිපත් කරා. මූලික මතවාද 3ක් ඉදිරිපත් කරා. ආන්ගේ මූලික මතවාද 3 තමයි දරුවෝ සෛලවාදයට පදනම් වෙලා තියෙන ප්‍රධාන මූලධර්ම 3 විදිහට අපි කතා කරන්නේ. එතකොට මේ සෛලවාදය ඉදිරිපත් කරන්න මුල් වෙච්ච විද්‍යාඥයෝ 3 දෙනා තමයි මතායස් ලයිඩන්, තියෝඩර් ෂවාන්, රැඩෝල්ෆ් වර්කෝෆ් කියලා අපි කියන්නේ. හරි? එතකොට ඒගොල්ලා මේ සෛලවාදයට අදාළව ඉදිරිපත් කරපු මූලධර්ම 3 මම ඕගොල්ලන්ට කතා කරන්නම්. ඕගොල්ලන්ට කතා කරන්නම්. ඒගොල්ලෝ
ඔය ඒ වෙනකම් සියලුම විද්‍යාඥයෝ හොයාගත්ත සෛල පිළිබඳව සොයාගෙන තිබ්බ සියලුම දේවල් පදනම් කරගෙන ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා සෛලයේ සම්බන්ධ ප්‍රධාන කරුණු තුනක්. සෛලවාදයට අදාළ පළවෙනි කාරණේ තමයි සියලුම ජීවි තැනී ඇත්තේ සෛලවලිනි. සියලුම ජීවීන් තැන්ලා තියෙන්නේ සෛලවලින්. ඒක යටතේ කතා කරනවා ඇතැම් ජීවි ඇතැම් ජීවීන් ඒක සෛලික වන අතර ඇතැම් ජීවීන් බහුසෛලික වේ. ඇතැම් ජීවීන් බහුසෛලික වේ. හරි. ඔන්න බලන්නකො. සියලුම ජීවීන් මෙතන ජීවීන් කියන එක මට අමතක වෙලා. සියලුම ජීවීන්. හරි. සියලුම ජීවීන් තැන්ලා තියෙන දරුවෝ එතකොට සෛලවලින්. අපි දන්නවා ප්‍රධාන ජීවීන් කියලා අපිට කොටස් තුනක් කතා කරන්න පුළුවන් නේද? ඒ තමයි ශුද්‍ර ජීවීන්, ශාක හා සතුන් කියලා අපිට ප්‍රධාන කොටස් තුනක් කතා කරන්න පුළුවන්. එතකොට ඔය කිව්ව ශාක, සතුන්, ශුද්‍ර ජීවීන් කියන ජීවීන් ඊට අමතරව අපි කතා කරන ඔය ප්‍රතිෂ්ඨාවන්ට අයිති ශාක හා සතුන්ට ගන්න බැරි ඇල්ගාව, ඊට පස්සේ දිලීර, ඔය කියන සියලුම ජීවීන් ගත්තාම දරුවෝ ඒගොල්ලෝ හැදිලා තියෙන සෛල වලින්. සියලුම ජීවීන් හැදිලා තියෙන සෛල වලින්. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපේ මේ ශරීරය ගත්තාම යුක්තාණුවකින් තනි සෛලයකින් අම්මාගේ සහ තාත්තාගේ ඩිම්බ සහ ශුක්‍රාණු සෛල එකතු වෙලා හැදෙන යුක්තාණුවකින් තනි සෛලයෙන් පටන් අරගෙන මේ වෙනකොට වැඩිච්ච මිනිස්සෙගේ සාමාන්‍ය සෛලයක සාමාන්‍ය ශරීරයක පවතිනවා දරුවෝ සෛල 10 13 වෙනි බලය. කියන සෛල වලින් තමයි මේ හැදිලා තියෙන්නේ. සෛල වලින් තමයි දේහ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඔහොම සෛල වලින් සකස් වෙච්ච දේහ දරනකොට ජීවීන් සමහර ජීවීන් අපිට ඒක සෛලිකයෝ කියලා නම් කරන්න පුළුවන්. සමහර ජීවීන් ඒක සෛලික කියලා නම් කරන්න පුළුවන්. ඒකට හේතුව දරුවෝ එයාලගේ දේහේ සකස් වෙලා තියෙන තනි සෛලයකින්. එයාලගේ දේහේ සකස් වෙලා තියෙන තනි සෛලයකින්. දැන් උදාහරණයකට ගත්තොත් බැක්ටීරියා සෛලය. එයාලගේ දේහේ තියෙන්නේ ඔන්නෝම තනි සෛලයක්. ආලෝකාන්වීක්ෂණ නිරීක්ෂණය කරලා බලනකොට මේව සමහර බැක්ටීරියා වල කචිකා තියෙන තනි සෛලයක්. ඊට පස්සේ ඕගොල්ලෝ මෙයාව දන්නවා. hina වෙන මූණක් තියෙන මෙයාව ඕගොල්ලෝ දන්නවා. මෙයාට අපි කියනවා ක්ලැමිඩෝමොනාස් කියලා. ක්ලැමිඩෝමොනාස්. හරිතැල්ගාවිකයා තනි සෛලික ජීවි. හරි? එතකොට මේ බැක්ටීරියා ඊට පස්සේ ඔය කියන වගේ සමහර ඇල්ගා විශේෂ දිලීරවල සමහරක් අයිස්ට් වගේ අය. හරි? ඒගොල්ලෝ ඒක සෛලික ජීවීන් ශරීරය හැදිලා තියෙන තනි සෛලයකින්. හරි? ශරීරය හැදිලා තියෙන තනි සෛලයකින්. ඊට පස්සේ ශාක හා සතුන් ඊට අමතරව සමහර දිලීර කාණ්ඩ සමහර ඇල්ගාව ගත්තාම මේගොල්ලෝ බහුසෛලිකයි. ඔන්න ඔය ටික තමයි දරුවෝ මේ සෛලවාදයේ පළවෙනි කාරණයෙන් පැහැදිලි කරන සියලුම ජීවීන් තැනී ඇත්තේ සෛල වලින් වන අතර ඇතැම් ජීවීන් ඒකසෛලික සහ ඇතැම් ජීවීන් බහුසෛලික වේ. ඊට පස්සේ අපි යනවා දරුවෝ දෙවෙනි කාරණේට සෛලවාදී. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කාරණේට සෛලවාදී. එතකොට සෛලවාදයේ දෙවෙනි කාරණේ ගත්තාම සෛලවාදයේ දෙවෙනි කාරණේ තමයි දරුවෝ ජීවී ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවයේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. මොකද මේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියන්නේ? ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියලා කියන්නේ දරුවෝ දැන් ජීවියෙක් සකස් වෙලා තියෙන මූලික ව්‍යුහමය ඒකකේ. කියන්නේ දැන් අපේ ශරීරය ගත්තොත් මම ඉස්සෙල්ලත් කිව්වා මිනිස්සෙගේ සාමාන්‍යයෙන් වැඩුණු මිනිස්සෙගේ ශරීරයක සෛල තියෙනවා 10 13 වෙනි බලය.
දරුවෝ සෛල 10 13 වෙනි බලයක් තියෙනකොට ඒ සෛල වලින් තමයි මේ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. අන්න ව්‍යුහ මේකකේ දැන් හිතන්නකෝ අවයවයක් ගන්නකෝ අපි. අක්මාව කියන අවයවය ගන්න මේ විදිහට තියෙන. මේ අක්මාව කියන අවයවය ගත්තාම දරුවෝ ඔය අක්මාව කියන අවයවය සකස් වෙලා තියෙන්නේ මේ හැඩති. අක්මා සෛල වලින්. හෙපටොසයිට් කියලා අපි හඳුන්වනවා. ඔය අක්මා සෛල වලින් තමයි අක්මාව කියන අවයවය හැදිලා තියෙන්නේ. එතකොට මේ සෛල අක්මාව කියන අවයවයේ ව්‍යුහය සකස් කරන්න දායක වෙනවනේ. අන්න ව්‍යුහ මේකකේ. කෘත්‍ය මේකකේ කියන්නේ මොකක්ද? අක්මාවම ගමුක උදාහරණයකට මේ තියෙන්නේ අක්මාව. අපේ ඇඟේ තියෙන දෙවැනියට විශාලතම අවයවය විශාලතම ග්‍රන්ථිය. පළවෙනියට විශාලතම අවයවය තමයි ඇඟ වටේට තියෙන සම. එතකොට මේ අක්මාවේ තියෙන ප්‍රධානතම කෘත්‍ය තමයි දරුවෝ පිත නිෂ්පාදනය කරන එක. අක්මාවේ ප්‍රධානතම කෘත්‍ය පිත නිෂ්පාදනය කරන එක අපේ ලිපිඩ ජීර්ණයට දායක වෙනවා. එතකොට මේ අක්මාව තුළ පිත නිෂ්පාදනයට අදාළව ඒ මූලික කෘත්‍යයන් ටික සිද්ධ කරන්නේ අක්මා සෛල වලින්. අක්මා සෛල වලින් තමයි මූලික කෘත්‍යයන් ටික සිද්ධ කරන්නේ. අපි ඒව කතා කරනවා ඔය පෝෂණී පාඩම් වලට එනකොට. අක්මා සෛල වලින් තමයි මූලික කෘත්‍යයන් ටික සිද්ධ කරන්නේ. අන්න බලන්න දරුවෝ. එතකොට මේ අවයවේ ව්‍යුහමය සහ කෘත්‍යමය කියන කොටස් දෙකේම මූලික කෘත්‍යයන් ටික ඉටු කරන්නේ ඊට අදාළ වෙච්ච සෛලෙ. අන්න ඒක තමයි අපි කතා කරන්නේ ජීවයේ ව්‍යුහමය සහ කෘත්‍යමය එකකේ සෛලයයි කියන්නේ. කියන්නේ ඕනෑම ජීවියෙක්ගේ දේහ සකස් වෙලා තියෙන සෛල වලින් තමයි ඒ ජීවියාගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය දේවල් ටික සකස් කරලා දෙන්නේ. ඊළඟට යනවා තුන්වෙනි කාරණේට දරුවෝ. තුන්වෙනි කාරණේ තමයි සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල නැත්නම් පෙර පැවති සෛල විභාජනයේනි නැත්නම් පෙර පැවති සෛල වලිනි කිව්වත් හරි. විභාජනයේනි. ඒ කියන්නේ දරුවෝ නව සෛල අපේ ශරීර තුල ඇති වෙන්නේ. හරිද? කලින් තිබ්බ සෛල විභාජනයට ලක් වෙලා අපි සෛල විභාජනය කතා කරනවා. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් අපේ හැමේ කොහෙද තුවාලයක් වුණා කියලා හිතන්නකෝ. චූටි තුවාලයක්. ටික දවසක් යනකොට ওই තුවාලය ආපහු ප්‍රතිස්ථාපනය වෙනවා අලුත් සෛල වලින් නේද? එතකොට අන්න එතන වෙලා තියෙන්නේ අර හැමේ තිබිච්ච අර කලින් තිබිච්ච සෛල වලින්ම අන්න ඒ ප්‍රදේශයේ නව සෛල ඇති වෙනවා. හරිද? අණු විභාජනයෙන් තමයි මේ විදියට ඇති වෙන්නේ. එතකොට සියලු සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල විභාජනයේනි. දැන් උදාහරණයකට ගත්තොත් ඩිම්බ හෝ ශුක්‍රාණු සෛල කියලා අපි හඳුන්වන ජම්මාණු සෛල ඇති වෙන්නේ ඩිම්බ මාතෘ සෛල සහ ශුක්‍රාණු මාතෘ සෛල විභාජනයට ලක් වෙලා. එහෙනම් මේ මූලික කාරණා තුන තමයි දරුවෝ අපි සෛලවාදයේ යටතේ කතා කරන්නේ. මතක තියාගන්න මතායස් ලයිඩන්, තියඩෝ ෂොයන්, රැඩෝල්ෆ් වර්කොෆ් කියන විද්‍යාඥයෝ තුන්දෙනා තමයි මේ සෛලවාදය ඉදිරිපත් කරන්නේ. අපි සෛලීය පදනමේ මූලික වශයෙන්ම කතා කරන්නේ ඕම් ඔය සෛලවාදය ගැන. හරි? ඕම් ඔය සෛලවාදය ගැන. හරි. එතකොට සෛලවාදයට පස්සේ දරුවෝ අපෙන් ඊළඟට අහන්නේ ප්‍රශ්නට අදාළව 2011 අලුත් සිලබස් එකේ ප්‍රශ්නට අදාළව සෛලවාදයට පදනම් වී ඇති ප්‍රධාන මූලධර්ම තුන තමයි ඔය මම කතා කරේ. ඊට පස්සේ අපිට අහනවා ප්‍රාග්ඥස්තික ජීවීන්ට අනන්‍ය වූ ලක්ෂණ. ප්‍රාග්ඥස්තික ජීවීන්ට අනන්‍ය වූ ලක්ෂණ ලියන්නේ කියලා අහන. ප්‍රාග්ඥස්තික ජීවීන්ට අනන්‍ය වූ ලක්ෂණ ලියන්න කියලා අහන. ලක්ෂණ 4ක්. කවුදරෝ මේ ප්‍රාග්ඥස්තික ජීවීන් කියලා අපි හඳුන්වන්නේ? අපි බලමු ප්‍රාග්ඥස්තික ජීවීන් කියලා අපි හඳුන්වන්නේ කවුද කියලා මම පැහැදිලි කරන්න. මේ ප්‍රාග්ඥස්තික ශූන්‍යස්තික කියලා අපිට ජීවීන්ව බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. ජීවීන්ව අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. ප්‍රාග්ඥස්තික ශූන්‍යස්තික. ප්‍රාග්ඥස්තිකයින්ට අපි කියනවා ඉංග්‍රීසියෙන් ගත්තොත් ප්‍රෝකැරියෝටික්ස්. ඒ කියන්නේ ප්‍රෝකැරියෝටික සෛල සංවිධාන. ප්‍රෝකැරියෝටික ජීවි. ප්‍රෝකැරියෝටික ජීවි. ශූන්‍යස්තික කියලා කියන්නේ යුකැරියෝටික ජීවි. යුකැරියෝටික ජීවි. මේ ප්‍රාග්ඥස්තික ශූන්‍යස්තික සෛල සංවිධානවල සියලුම ජීවීන් ඔය කොටස් දෙකට බෙදන්න පුළුවන්. ප්‍රාග්ඥස්තික ශූන්‍යස්තික සෛල සංවිධානවල දරුවෝ තියෙන මූලිකම වෙනස තමයි
මේ ප්‍රාග්ඥස්තික සෛල සංවිධානයේට අයත් ජීවියෙක්ගේ සෛලයක් අපි ගත්තොත් එයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ එක්ක DNA වෛරස් වගේ සමහරක් ඒවා නම් RNA. මේගොල්ලන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය නිකන් සෛල ප්ලාස්මය තුල පවතින. න්‍යෂ්ටියක් විදියට සංවිධානය වෙලා නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කියන්නේ දැන් අපි ශූන්‍යෂ්ටික ජීවි නියුකැරියෝටි. එතකොට අපේ සෛලයක් ගත්තොත් එහෙම දරුවෝ මෙහෙම න්‍යෂ්ටියක් කියලා තියෙනවා පටලයකින් වට වෙලා ඒක ඇතුලේ වර්ණ දේහ විදියට සංවිධානය වෙලා තමයි ප්‍රවේණික ද්‍රව්‍ය පවතින්නේ. එහෙම නැත්නම් ක්‍රොමැටින් විදියට ප්‍රවේණික ද්‍රව්‍ය පවතිනවා. කොහොම හරි සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් දරනවා. ඒකේ න්‍යෂ්ටි පටලයක් තියෙනවා. දැන් මෙතන සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. ප්‍රවේණික ද්‍රව්‍ය නිකන් එළියේ මේ චක්‍රීය DNA අණුවක් මේ තියෙන්නේ. ඔක අපි අලුත් සිලබස් එකේ න වර්ණ දේහයක් කියලා සලකනවා. චක්‍රීය DNA අණුවක් ඔය පවතින්නේ. නිකන් සෛලප්ලාස්මය තුල නිකන් චක්‍රීය DNA අණුවක් පවතිනවා. කියන නග්න DNA කියලා. ඕම් ඔය මූලික වෙනස් වීම තමයි ප්‍රාග්ඥස්තික සහ ශූන්‍යෂ්ටික කියලා බෙදන්නේ. ඒ කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැති ජීවීන් ප්‍රාග්ඥස්තික නැත්නම් ප්‍රෝකැරියෝටික ජීවීන් කියලා හඳුන්වනවා. සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටිය සහිත ජීවීන් ශූන්‍යෂ්ටික නැත්නම් යුකැරියෝටික ජීවීන් කියලා හඳුන්වනවා. හරි? එතකොට මේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් දරනවා කියලා කියන්නේ මෙහෙම පටලයකින් වට වෙච්ච න්‍යෂ්ටියක් දරන එක. ඒක තුල තමයි ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන්නේ. ප්‍රාග්ඥස්තික ජීවීන්ගේ ගත්තාම මේගොල්ලන්ගේ පටල වලින් වට වෙච්ච, කියන්නේ පටලයකින් වට වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. ප්‍රවේණික ද්‍රව්‍ය නිකන් සෛලප්ලාස්මය තුල තමයි දරුවෝ පවතින්නේ. එතකොට මේ ප්‍රාග්ඥස්තික හා ශූන්‍යෂ්ටික කියන කාණ්ඩ දෙකට අයත් වන ප්‍රධාන ජීවීන් අපි චුට්ටක් දැනගන්න ඕනේ දරුවෝ. ප්‍රධාන ජීවීන් අපි චුට්ටක් දැනගන්න ඕනේ. මේ ප්‍රාග්ඥස්තික ජීවීන් විදියට අපි කතා කරනවා අපි තුන්වෙනි පාඩමේදී ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා තුන්වෙනි පාඩම යටතේ දරුවෝ අපි ප්‍රාග්ඥස්තික ජීවීන් අතර කතා කරනවා බැක්ටීරියා රාජධානියට අයිති ජීවීන් සහ ආකි බැක්ටීරියා රාජධානියට අයිති ජීවීන්. ආකියා කියන අධිරාජධානිය ආකි බැක්ටීරියා කියන රාජධානියට අයිති ජීවීන්. ඒගොල්ලෝ ප්‍රාග්ඥස්තිකයෝ කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නොදරන කට්ටිය. හරි? එතකොට මේ ශූන්‍යෂ්ටික නැත්නම් යුකැරියෝටික ජීවීන් විදිහට අපි කතා කරනවා දිලීර, ඇල්ගාව්, සතුන් සහ ශාක. ඕම් ඔය කට්ටිය තමයි මේ ශූන්‍යෂ්ටික කියන ජීවී කාණ්ඩයට අයිති වෙන්නේ. හරි? එතකොට ඔතන විභාගෙදී දරුවෝ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රාග්ඥස්තික ජීවීන් තුල පමණක් දක්න ලැබෙන ලක්ෂණ හතරක්. මේ ප්‍රාග්ඥස්තික ජීවීන් තුල දරුවෝ මේගොල්ලන්ගේ වටේට තියෙනවා සෛල බිත්තියක්. හැබැයි ඔතන චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් පොදුවේ ගත්තහම ප්‍රාග්ඥස්තික ජීවීන් කියලා කිව්වහම බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය සහ ආකි බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති හැදිලා තියෙන සංඝටක වෙනස්. හරි? බැක්ටීරියාවල සෛල බිත්ති හැදිලා තියෙන්නේ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින්. හරි? එතකොට උතන ප්‍රාග්ඥස්තිකයින් තුල පමණක් දක්න ලැබෙන ලක්ෂණයක් විදිහට පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්තියක් පැවතීම කියන එක හරි. මොකද දරුවෝ ශූන්‍යෂ්ටික සංවිධානයේ තුල ශූන්‍යෂ්ටික සෛල සංවිධානයේ තුල අපිට හම්බ වෙන සෛල බිත්ති දරන ජීවීන් ඉන්නේ කීප වර්ගයයි. එකක් තමයි දිලීර. දිලීර වල සෛල බිත්තිය සමන්විත වෙලා තියෙන කයිටින් වලින්. අනිත් වර්ගය තමයි ඇල්ගාව්. ඇල්ගාවන්ගේ සෛල බිත්ති සංවිධානය වෙලා තියෙන්නේ සෙලියුලෝස් තියෙනවා, පෙක්ටින් තියෙනවා, ඊට අමතරව තව එක් ඇල්ගා විශේෂ වලට අදාළව ඇල්ජිනික් අම්ලය වගේ එක දේවල් තියෙනවා. ඊට පස්සේ ශාකවල සෛල බිත්තියක් තියෙනවා. ශාක සෛල බිත්තිය පවතින සෙලියුලෝස්, සෙමිසෙලියුලෝස් සහ පෙක්ටින් කියන ප්‍රධාන බහුවයක සංයෝග තුන. එතකොට ශූන්‍යෂ්ටිකය තුල කොයි වෙලේකවත් අපිට හම්බ වෙන්නේ නැහැ පෙප්ටිඩෝග්ලයිකෑන් කියන සංඝටකයේ දරන සෛල බිත්ති දරන ජීවි. අන්න එහෙනම් ප්‍රාග්ඥස්තිකයින් තුල පමණක් දක්න ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පළවෙනි කරුණ විදියට අපිට ලියන්න පුළුවන් උත්තරේ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්ති දැරීම. එහෙනම් පළවෙනි කරුණ පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්ති දැරීම. ඊට පස්සේ දෙවෙනි කරුණ තමයි අපි මේ ප්‍රාග්ඥස්තික ශූන්‍යෂ්ටික කියලා බෙදන්න මූලික වෙච්ච කරුණ ලිව්වේ හැකි සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නොදැරීම. සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නොදැරීම. හරි? ඒ කියන්නේ න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා නැහැ නග්න DNA. නග්නයි කියන්නේ හෙළුවෙන් කියන එක සිංහලෙන් ගත්තොත්. හරි? නග්න DNA කියන්නේ මතක තියාගන්න හොඳට නිකන් සෛලප්ලාස්මය තුල DNA පවතී. හරි? නිකන් සෛලප්ලාස්මය තුල DNA පවතී. එහෙනම් දෙවෙනි එක තමයි සංවිධානයේ නො වූ න්‍යෂ්ටියක් නැත්නම් සංවිධානයේ වූ න්‍යෂ්ටියක් නොපැවතීම කියලා ලිව්වනම් හරි. තුන්වෙනි එක දරුවෝ මේ ප්‍රාග්ඥස්තික ජීවීන්ට පුළුවන් නයිට්‍රජන් තිර කරන්න. මොකද මේ නයිට්‍රජන් තිර කරනවා කියන්නේ? අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා දරුවෝ වායුගෝලයේ ප්‍රධානම සංයුතියක් කියන්නේ වායුගෝලීය සංයුතිය ගත්තොත් ඕකේ වැඩිපුරම පවතින N2 නයිට්‍රජන්.
N2 78ක් විතර පවතිනවා. ওই වායුගෝලීය නයිට්‍රජන් ගත්තහම ওই වායුගෝලීය නයිට්‍රජන් N2 විදිහට 78ක් වායුගෝලයේ තිබුණට N2 විදිහට 78ක් වායුගෝලයේ තිබුණට ශාකවලට ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නැහැ. සත්තුන්ට ප්‍රයෝජනයට ගැනීමට හැකියාවකුත් නැහැ. මේ N2 දරුවෝ ශාකවලට ප්‍රයෝජනයට ගන්න නම් එක්කෝ එයා ඇමෝනියම් අයන බවට පත් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් නයිට්‍රේට් අයන බවට පත් වෙන්න ඕනේ. මෙහෙම වුණොත් තමයි පාංශු ද්‍රාවණයේ මේ අයන දිය වෙලා ශාකවලට උරා ගන්න පුළුවන් තත්යකට පත් වෙන්නේ. මොකටද මේ නයිට්‍රජන් ශාකවලට ඕනේ වෙන්නේ? ජීවීන්ට ඕනේ වෙන්නේ. නයිට්‍රජන් කියන දරුවෝ ප්‍රෝටීන වල අත්‍යවශ්‍ය සංඝටකයක්. මොනවද අපි කතා කරන න්‍යෂ්ටික අම්ල DNA සහ RNA වලත් අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒතකොට ප්‍රෝටීන හදන්න න්‍යෂ්ටික අම්ල හදන්න නයිට්‍රජන් අත්‍යවශ්‍යයි. ඒක හින්දා දැන් අපි තුල ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැනේ. අපි ශාක විසින් නිෂ්පාදනය කරන ආහාර තමයි ගන්න. ඒතකොට ශාක වලට නයිට්‍රජන් ලබා ගත්තොත් තමයි සත්තුන්ටත් නයිට්‍රජන් ලැබෙන්නේ. අන්න ඒ හින්දා මේ වායුගෝලයේ තියෙන N2 තත්ත්වයෙන් ශාක වලට ලබා ගන්න බෑ. ශාක වලට ලබා ගන්න නම් දරුවෝ අනිවාර්යයෙන් මේක ඇමෝනියම් අයන හෝ නයිට්‍රේට බවට පත් වෙන්න ඕනේ. ඇමෝනියම් අයන හෝ නයිට්‍රේට බවට පත් වෙන්න ඕනේ. මේ වායුගෝලීය තියෙන නයිට්‍රජන් ඇමෝනියම් අයන හෝ නයිට්‍රේට බවට පත් කිරීමේ සුවිශේෂී හැකියාව ස්වභාව ධර්මයේ විසින් ලබා දීලා තියෙන මේ ප්‍රාග්ඥස්ටික ජීවී කාණ්ඩ කීපයකට. අපි ඒකට කියනවා නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. එහෙම නැත්නම් නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීමේ හැකියාව කියලා. එහෙනම් ඒක තමයි තුන්වෙනි කාරණේ ප්‍රාග්ඥස්ටිකීන් තුල පමණක් දක්නට ලැබෙන වෙනත් ජීවීන් තුල දක්නට ලැබෙන්නේ නැති නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කිරීමේ හැකියාව නැත්නම් නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. ඒ කියන්නේ වායුගෝලීය තියෙන නයිට්‍රජන් ජීවීන්ට ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට පත් කිරීමට තියෙන හැකියාව. හරි? ඊට පස්සේ අපිට හතරවෙනි කාරණේ කතා කරන්න තියෙනවා. ඒතකොට දරුවෝ ප්‍රාග්ඥස්ටික ජීවීන් තුල පමණක් දක්නට ලැබෙන හතරවෙනි කාරණේ තමයි අපි දන්නවා මේ ශූන්‍යස්ටික ශාක හෝ සත්ත්ව සෛලයක් විස්තර කරනකොට අපි යෝගේ කතා කරනවා. මයිටොකොන්ඩ්‍රියා කතා කරනවා, හරිතලව කතා කරනවා, අන්තප්ලාස්මීය ජාලිකා කතා කරනවා, ගොල්ගී දේහ කතා කරනවා. හරි? ලයිසෝම ගැන කතා කරනවා, ග්ලයික්සෝම, පෙරොක්සිසෝම ගැන කතා කරනවා. ඒ ඔක්කොම දරුවෝ පටලමේ ඉන්ද්‍රියකා. පටලමේ ඉන්ද්‍රියකා කියලා කියන්නේ ඉන්ද්‍රියකා වටේට පටලයක් තියෙන ඕනෝ. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ප්‍රාග්ඥස්ටික ජීවියෙක්ගේ එක පටලමේ ඉන්ද්‍රියකාවක්වත් නැහැ. ප්‍රාග්ඥස්ටික ජීවීන් තුල පවතින ප්‍රධානතම ඉන්ද්‍රියකාව තමයි රයිබෝසෝම කියලා කියන්නේ. රයිබෝසෝම. හරි? රයිබෝසෝම කියලා කියන්නේ පටලමේ නොවන ඉන්ද්‍රියකාවක්. මෙහෙම උපේකක දෙකකින් සමන්විත මේක ශූන්‍යස්ටිකීන් තුලත් පවතිනවා. හැබැයි මේක පටලමේ නොවන ඉන්ද්‍රියකාවක්. උපේකක දෙකකින් තමයි සමන්විත වෙන්නේ. එතකොට අපිට ප්‍රාග්ඥස්ටික ජීවීන් තුල දක්නට ලැබෙන විතරක් දක්නට ලැබෙන හතරවෙනි ලක්ෂණය විදිහට අපිට කියන්න පුළුවන් පටලමේ ඉන්ද්‍රියකා නොදැරීම. පටලමේ ඉන්ද්‍රියකා නොදැරීම කියන එක. හරි? පටලමේ ඉන්ද්‍රියකා නොදැරීම කියන එක. එතකොට ප්‍රාග්ඥස්ටික ඔන්න දැන් මම කරුණු හතර කිව්වා දරුවෝ ප්‍රාග්ඥස්ටික ජීවීන් තුල පමණක් දක්නට ලැබෙන. පළවෙනි එක කිව්වා මොකද පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්තියක් නොමැති වී. දෙවෙනි පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්තියක් දැරීම ප්‍රාග්ඥස්ටිකින් පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත සෛල බිත්තියක් දැරීම ප්‍රාග්ඥස්ටිකින්ගේ ලක්ෂණනේ. දෙවෙනි එක කිව්වා සංවිධානය වූ න්‍යෂ්ටියක් නොදැරීම. හරිද? සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ කිව්වා. තුන්වෙනි එක කිව්වා දරුවෝ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. හතරවෙනි එක කිව්වා පටලමේ ඉන්ද්‍රියකා නොදැරීම. ඔන්න එහෙනම් ප්‍රාග්ඥස්ටික ජීවීන් තුල පවතින ප්‍රධාන ලක්ෂණ හතර. ඊට පස්සේ දරුවෝ අපිට ඔකේ අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ ලේසි. ශාකසෛල බිත්තියේ දක්නට ලැබෙන බහු අවයවික සංයෝග දෙකක් නම් කරන්න. ශාකසෛල බිත්තියේ දක්නට ලැබෙන බහු අවයවික සංයෝග දෙකක් නම් කරන්න කියලා තමයි ඊළඟට අහලා තියෙන්නේ. හරි? ශාකසෛල බිත්තියේ දක්නට ලැබෙන බහු අවයවික සංයෝග දෙකක් නම් කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ශාකසෛල බිත්තිය ගත්තහම අපිට පුළුවන් මෙහෙම දල වශයෙන් ශාකසෛලයක් අඳින්න. මේ ශාකසෛල බිත්තිය ගත්තහම දරුවෝ ශාකසෛල බිත්තියේ ප්‍රාථමික සෛල බිත්තිය සහ ද්විතීයික සෛල බිත්තිය කියලා සෛල බිත්තිය ආකාර දෙකක් පවතිනවා. එතකොට මේ සාමාන්‍ය ප්‍රාථමික සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් වලින්. ඔය සෙලියුලෝස් වලින් හැදිලා තියෙන සෛල බිත්ති දරන ශාක සෛල ගත්තාම ඒවා සජීවී සෛල. මොකද සෙලියුලෝස් හරහා ජලය සහ ජලය ගමන් කරන්න පුළුවන්. ජලයේ දිය වෙච්ච ද්‍රව්‍ය වලට එතකොට පරිවහණය වෙන්න පුළුවන්. මේ සෛල හරහා මේ සෛල බිත්තිය හරහා අපි දන්නවා මෙහෙම
ඔය ප්ලාස බන්ධ කියලා අපි හඳුන්වන ව්‍යුහ පවතිනවා. ඊට අමතරව සෛල බිත්ති හරහාත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. නිපානේ වගේ ක්‍රම මගින් අධිශෝෂණය කරගන්න ජලය ඊට පස්සේ ඇපෝප්ලාස්ට මාර්ගයේ වගේ මාර්ග ඔස්සේ සෙලියුලෝස් වලින් සමන්විත වෙච්ච සෛල බිත්ති ඔස්සේ ගමන් කරන්න පුළුවන්. අපි ඔය කතා කරනවා ශාකය ගැන කතා කරනකොට. එතකොට මේ සෙලියුලෝස් සෛල බිත්ති දරන සෛල ගත්තාම සජීවී සෛල මෙහෙම රිත්තක තියෙනවා, න්‍යෂ්ටි තියෙනවා, අනිකුත් ඉන්ද්‍රිකා තියෙනවා. හරිද? ඒවා සජීවී සෛල. එහෙනම් සෙලියුලෝස් තියෙනවා ප්‍රධාන වශයෙන්. හරිද? ප්‍රාථමික සෛල බිත්තියේ සංඝටකය. මම සෙලියුලෝස් විශේෂ කරලා කිව්වේ සජීවී සෛල කියලා. සමහර සෛලවල දරුවෝ ඔය සෙලියුලෝස් සෛල බිත්තිය මත තැම්පත් වෙනවා ලිග්නීන් කියලා අපි හඳුන්වන ටිකක් සංකීර්ණ පොලිසැකරයිඩයක්. ඔය ලිග්නීන් තැම්පත් වීමත් එක්ක ලිග්නීන් හරහා ජලය ගමන් කරන්නේ නැහැ. ලිග්නීන් හරහා ජලය ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ මේ සෛලයක දරුවෝ පැවැත්මට නම් ද්‍රව්‍ය පරිවහනය කියන එක සිද්ධ වෙන්න ඕනේ. සෛලයෙන් පිටතට සහ සෛලය තුලට. සෛලයට අවශ්‍ය කරන දේවල් සෛලය තුලට ලැබෙන්න ඕනේ. සෛලයේ හැදෙන අපද්‍රව්‍ය සෛලයෙන් පිටතට යන්න ඕනේ. සෛලයේ හැදෙන අපද්‍රව්‍ය සෛලය තුල එක් රැස් වෙන එක සෛලයට හොඳ නැහැ. සෛලයට ද්‍රව්‍ය ගන්න නැතුව ඉන්නත් බෑ. එහෙනම් මේ ද්‍රව්‍ය පරිවහනය කියන එක සෛලය තුල සිද්ධ වෙන්න ඕනේ. ඒක සෛලය තුල සෛලයට ද්‍රව්‍ය පරිවහනය සිද්ධ වුණොත් විතරයි සෛලයක ජීවීභාවය පවත්වා ගැනීමට හැකියාව තියෙන්නේ. අර ලිග්නීන් කියන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් තැම්පත් වුණාට පස්සේ පොලිසැකරයිඩේ තැම්පත් වුණාට පස්සේ ද්‍රව්‍ය පරිවහන හැකියාව නතර වෙලා යනවා. ඒ වගේ අවස්ථාවල සෛලවල මැද්ද හිස් කුහරයක් සහිතව තමයි දක්නට ලැබෙන්නේ. අපි කියනවා අජීවී සෛල කියලා. හරි? ඒක මම නිකන් ඕගොල්ලන්ට මතක් කරේ. ඒකට ශාක සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධාන බහුවේග සංයෝගයක් තමයි සෙලියුලෝස්. ඊට අමතරව මේ ශාක සෛල බිත්තියේ මැද්දේ බේමේ පවතින එක මධ්‍ය සූස්තරය කියලා හඳුන්වනවා. ඔය මධ්‍ය සූස්තරය හැදිලා තියෙන පෙක්ටින් වලින් මධ්‍ය සූස්තරය හැදිලා තියෙන පෙක්ටින් වලින් පෙක්ටින් කියන්නේ එතකොට බහුවේග සංයෝගයක්. ඊට අමතරව හෙමිසෙලියුලෝස් කියන බහුවේග සංයෝගෙත් තියෙනවා ශාක සෛල බිත්තිවල. එහෙනම් ශාක සෛල බිත්තියේ දක්න ලැබෙන ප්‍රධාන බහුවේග සංයෝග දෙකක් නම් කරන්න කිව්වම සෙලියුලෝස් පෙක්ටින් තවත් ඕනනම් හෙමිසෙලියුලෝස් අපිට ලියන්නත් පුළුවන්. හරි? එහෙනම් දරුවෝ ඔන්න ඔතනින් අපි 2011 අලුත් නිර්දේශයේ යටතේ ඔය සෛල විද්‍යාවට අදාළව හරි? සෛල විද්‍යාවට අදාළව කතා කරන්න තියෙන ප්‍රශ්නේ කතා කරලා අවසන් වෙනවා. හරිද? කතා කරලා අවසන් වෙනවා. එතකොට දරුවෝ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවයේ රසායනික පදනමට අදාළව තියෙන ප්‍රශ්න කීපයක්. හරි? ඒක අපි ඊළඟ වීඩියෝ පටේදී අපි කතා කරනවා ඒක. හරි? එහෙනම් ඔන්න ඔතනින් ඕගොල්ලන්ට මම ඔය පාඩම් කොටස කතා කරලා අවසන් කරනවා. ආයි මම ඕගොල්ලන්ට චුට්ටක් මතක් කරනවා අපි tuition.lk ආයතනයේ මගින් එක වසරේ සිට 13 වසර වෙනකම් සියලුම විෂයන්ට අදාළව සියලුම පාඩම් මේ විදිහට ඕගොල්ලොත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් තව යාළුවන්ට මේ පණිවිඩය කියලා අපිත් එක්ක එකතු කරගන්න. හරි? ඕගොල්ලොත් තමුන්ට අදාළව තමුන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික හරියට කරන ගමන් තමුන්ගේ යාළුවන්ටත් උදව්වක් වෙන විදිහට මේ වැඩේට සම්බන්ධ කරගන්න බලන්න. එහෙනම් දරුවෝ හැමෝම හොඳට වැඩ කටයුතු ටික කරන්න. අපි ඊළඟ පාඩම් කොටසට අදාළව ඊළඟ වීඩියෝ පටේදී හම්බ වෙමු. එහෙනම් ආයිබෝන්.